පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා එවන මුදල් මහජන බැංකුවෙන් ලබාගෙන ඔබ සිදු කරන සෑම වෙස්ටර්න් යූනියන් ගනුදෙනුවක් සඳහාම ලන්ච් බෑගයක් හෝ අගනා පවුච් එකක් නොමිලේ හිමි කරගන්න. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් ඔබ එවන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන් කොන්දේසි අදාළ වේ. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා ඔබ එවන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මහන් පෙරේරා. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ජනතාවට බරක් නොවන නිෂ්පාදන ආර්ථිකයේ දියුණු කෙරෙන අයවැයක් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම ජනවාරි සිට. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක්. පාසල් වෑන් බත රීදුරන්ට පෞද්ගලික බස්වත් හිමියන්ට සහන. අයවැය ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම ගම සමග පිළිසඳරක් වැඩසටහනට. කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කර ගොවින් ආරක්ෂා කිරීමට නව අනපනත්. රාජ්‍ය සේවකින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කෙරේ. දිලිඳු පවුල් සඳහා සහන මල්ලක්. බැඳුම් කර සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප වසර 10කට පසු. ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක් පුරා. දුම්බැටි මිලත් ඉහළට. ඇමරිකානු මාධ්‍යවේදියෙකුට මියන්මාර් හමුදා අධිකරණයෙන් වසර 11ක සිරදඬුවමක්. විසවිස ලෝකුස්රණ අවසන් මහා තරගයේ නිලධාරී මඩුල්ල නම් කෙරේ. 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද මේ අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ ගෝලීය අර්බුද රැසක් හමුවේය. වසංගතය හමුවේ ධනවතුන් තව තවත් ධනවත් වන අතර දුප්පතුන් තවදුරටත් දිලින්දන් බවට පත්වෙමින් සිටී. නිෂ්පාදන ආර්ථිකයට වඩා වාණිජ ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවෙනි රටවලටද වසංගතයේ බලපෑම් දැඩිව එල්ල වී තිබේ. භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් අඩු වී තිබෙන බව රාජපක්ෂ මහතා අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මේ නිසා අහිමි වී තිබෙන ආදායම රුපියල් බිලියන 500කට වැඩිය. එහෙත් ආර්ථිකයේ හැසිරවීමට අවශ්‍ය සියලු ශක්තිය ඇත. මිත්‍රශීලී ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වික සම්බන්ධතා ඇති කරගෙන තිබේ. එන්නත් කරන ඉලක්කය සපුරා අවසන්ය. සංචාරක කර්මාන්තය ඇතුළුව ආර්ථිකයේ නැවත පණ ගැන්වීමට රාජ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. රටට අභියෝග රාශියක් තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාව, වංචනික ව්‍යාපාර මෙහෙයුම, රටට වින කරන බලවේග, ගෝලීය අභියෝග, ජීවන වියදම් වැඩිවීමේ සැබෑ අභියෝගයන්ය. යල්පැනගිය ආර්ථික මෙවලම් වැනි අභියෝගවලට රටට මුහුණ දීමට සිදුවී ඇතැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය. වෙළඳ හිඟේ පියවා ගැනීම සඳහා සේවා වැඩසටහන් ආරම්භ කරේ. විශේෂයෙන් කෘෂි හා කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරේ. වියදම් කළමනාකරණය වෙනුවෙන් යෝජනා කිහිපයකි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී බහුතරය ඉති කිරීමේ සංස්කෘතියකට යොමු කරේ. එමගින් ආයෝජන ධාරිතාව පුළුල් කරේ. රාජ්‍ය ආයතනවලට ප්‍රාග්ධන වියදම් ලබා දීම, ආදායම් උපයා ගැනීමට යෝජනා කරේ. ජාතික ආර්ථිකයට බරක් වූ අඛණ්ඩව පාඩු ලබන ආයතනවල මූල්‍ය විනය හා ව්‍යාපාර නැඹුරුව වැඩි කරේ. අමාත්‍යවරුන්ට හා රාජ්‍ය නිලධාරීන්ට දින ඉන්ධන දීමනාව ලීටර 5කින් කපා හැරේ. දුරකථන ගාස්තු 20කින් කපා හැරීමට යෝජනා කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබෙන කාලය වසර 5 සිට වසර 10 දක්වා වැඩි කරේ. ජනපති ඇතුළු සියලු දෙනාටම මේ අදාළයි.
අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම ලබන ජනවාරියේ සිට සිදු කරන බව මුදල් අමාත්‍යවරයා පැවසිය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7600ක් වෙන් කෙරිණි. 2015-2019 දක්වා 19 දක්වා දේශපාලන පරිගැනීම් වලට ලක් වූවන්ට සහන ලබා දීමට රුපියල් මිලියන 10ක් වෙන් කර ඇත. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ මූලික කටයුතු වෙනුවෙන් වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 500කි. රාජ්‍ය නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇත. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට වෙන් කරනු මුදල රුපියල් මිලියන 30000කි. ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් ලබා දීමට යෝජනා කෙරේ. ජීවන වියදම් පීඩනය සැහැල්ලු කිරීමට දිලිඳු පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 15000ක මුදලක් කාන්තා ව්‍යවසායකින් කුඩා සුපිරි වෙළඳසලක් ජාලයක් බවට පත් කිරීමට රුපියල් මිලියන 15000ක්ද වෙන් කෙරිණි. මතභේදාත්මක බැඳුම් කර ගනුදෙනු පිළිබඳ විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක් පත් කෙරේ. අයිතාලි සලබ් උපයාගත් රුපියල් බිලියන 8කට වැඩි මුදල් භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කෙරිණි. මෝටර රථ අනතුරු වලට ලක්වන අයගේ මෝටර රථ වලින් ගාස්තුවක් අය කෙරේ. එම මුදල් රක්ෂණයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමට යෝජනා කෙරිණි. වාහන නවීකරණය කිරීම වැඩිදුණු කිරීම වෙනුවෙන් ගාස්තුවක් දාය කෙරේ. රේගුවේ නවත ඇති සියලු වාහන දඩ හා බදු මුදල් ගෙවීමෙන් පසු නිදහස් කෙරේ. දුම්මැටි මත අය කෙරෙන බද්ද රුපියල් 5කින් වැඩි කෙරිණි. සුරාබදුද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කෙරිණි. ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට නව වසරේ සිට ක්‍රියාත්මක කෙරේ. විනය ක්‍රියාමාර්ග ලක් වී නොමැති රාජ්‍ය සේවකින්ගේ වැටුප් වර්ධක නියමිත දිනට ලබා දෙනු ඇත. රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කෙරේ. සමෘද්ධ ව්‍යාපාරය ආර්ථික පුනර්ජීවනය ඇති කරන ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීමට යෝජනා කෙරිණි. සමෘද්ධිලාභීන් තෝරා ගැනීම විද්‍යාත්මකව සිදු කෙරේ. ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාර සංවර්ධනය සඳහා සමෘද්ධි බැංකුව වෙත පැවරේ. සමස්ත ගම සමග පිළිසඳර වැඩසටහනට රුපියල් මිලියන 85000ක් වෙන් කෙරිණි. එය අයවැය ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වනු ඇත. කොවිඩ් සහන වෙනුවෙන් ක්ෂුද්‍ර හා සුළු ව්‍යාපාරවලට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 5000ක් වෙන් කෙරිණි. රට වසා තිබූ කාලය තුල ආදායම් අහිමි වූ වෑන් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කෙරේ. ත්‍රිරෝද රථ හිමියන්ට සහන ලබා දීමට රුපියල් මිලියන 700ක්ද පෞද්ගලික බස් හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 1500ක්ද වෙන් කෙරිණි. ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසඳීමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටවීමට යෝජනා කෙරේ. වගා වෙනුවෙන් ඉලක්ක කරගත පොහොර මාදිලි සකස් කිරීම ඉදිරිමත් කෙරේ. කෘෂිකාර්මික නිෂ්පාදනය වලට අග එකතු කර අපනයනය කෙරේ. වගා නොකළ ඉඩම් තරුණ තරුණයන්ට වගා කිරීමට ලබා දෙන බව අමාත්‍යවරයා කීවේය. කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කෙරේ. රසායනික පොහොර සහනාධාරය වෙනුවට දේශීය කාබනික පොහොර නිපදවා ගැනීමට කාබනික ක්‍රිමිනාශක නිපදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා රුපියල් මිලියන 35000ක් වෙන් කෙරේ. හෙක්ටයාරයකට රුපියල් 5000ක බැගින් රුපියල් 10000ක උපරිම දීමනාවක් ලබා දීමටද නියමිතයි. වැවිලි කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිලියන 10000ක මුදලක් වෙන් කර ඇත. දීවර කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10කි. දියරකිරි පරිභෝජනය වැඩි කිරීමටද රුපියල් මිලියන 10ක් වෙන් කෙරේ. පාරම්පරික කර්මාන්ත වෙනුවෙන් වෙන් කරන මුදල රුපියල් මිලියන 10කි. අත්‍යන්ත්‍ර හා බතික් කර්මාන්තයට තවත් රුපියල් මිලියන 10ක් වෙන් කරනු ලැබේ. වල් පැලෑටි මර්ධනය සඳහා හෙක්ටයාර් 2කට නොවැඩි උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් මූල්‍ය ආධාරයක් යෝජනා කෙරිණි. අපනයන භෝග වගාවට සිදුවී ඇති බලපෑම හඳුනාගෙන ඒ නැවත සංවර්ධනය සඳහා වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කෙරේ. ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමේ හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කිරීමට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරිණි. රජයේ හිමිකාරීත්වය ඇති සියලු මාධ්‍ය ආයතනවල ව්‍යාපාර නැඹුරුව මූල්‍ය විනය පිළිබඳව සලකා බැලී. නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම වසර 2කට අත්හිටුවේ. සෑම අමාත්‍යාංශයක්ම පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් නොකළ යුතුය. රක්ෂණ වෙළඳපළ තරංකාරී වෙළඳපළක් බවට පත් කෙරේ. රක්ෂණ සංස්ථාවේ දේපළ හා ජීවිත රක්ෂණ ඒකාබද්ධ කෙරේ. රජයේ බදු ආදායම් ශක්තිමත් කෙරේ. රටම ආවරණය කරමින් පාසල්වලට අන්තර්ජාල සේවා ලබා දීමටද ක්‍රියා කෙරේ. රූපවාහිනී සහ ගුවන්විදුලි සංඛ්‍යාත පැවරීම මින් ඉදිරියට සිදුවන්නේ වෙන්දේසි ක්‍රමයටයි. තරුණ ප්‍රජාව ව්‍යවසායකින් බවට පත් කිරීමට ප්‍රමුඛතාව ලැබේ. ව්‍යාපාර ලියාපදිංචි ගාස්තුව අය නොකෙරේ. ඖෂධ නිෂ්පාදන පුළුල් කෙරේ. ඒ සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සැපේ.
සුදුසු මිල යන්ත්‍රණයක් ඉදිරිපත් කෙරේ. දේශීය අත්‍යන්ත වෙදිපිලි හා බතික් කර්මාන්තය ඩොලර් බිලියන 1 කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය සහ එම නිෂ්පාදන ප්‍රවර්ධනය මගින් ජාත්‍යන්තර වෙළඳපොලේ නව ව්‍යාපාර කිරීමට යෝජනා කෙරේ. ශ්‍රී ලංකාව මැණික් මිලදී ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. රබර් ආශ්‍රිත නිෂ්පාදනද ආනයනය සීමා කෙරේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා ඔබ වෙන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන්. දශක 4කට වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයට නිර්මාණ රැසක් බිහි කළ සංගීතඥයෙකු, ගායකයෙකු හා රංගන ශිල්පියෙකු මෙන්ම වෙළඳ දැන්වීම අධ්‍යක්ෂකවරයෙකු ලක්ෂ්මන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි. දිගු කලක් අසනීප තත්ත්වයේ සිටි ඔහු මේ අවස්ථාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියේය. මේ යන විට 73 හැවිරි දිවියේ පසු ඒ මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා ගල්කිස්ස කලාපුරේ ඔහුගේ නිවසේ හෙට තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. පිටරට සිට වෙස්ටර්න් යූනියන් හරහා එවන මුදල් මහජන බැංකුවෙන් ලබාගෙන ඔබ සිදු කරන සෑම වෙස්ටර්න් යූනියන් ගනුදෙනුවක් සඳහාම ලන්ච් බෑගයක් හෝ අගනා පවුච් එකක් නොමිලේ හිමි කරගන්න. රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් ඔබ වෙන සෑම ඩොලරයක් සඳහාම වැඩිපුර රුපියල් 2ක් මහජන බැංකුවෙන් කොන්දේසි අදාළ වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දෙවිනට බලපෑ අයහපත් කාලගුණයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක 2,30,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ. මේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 26කි. බහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයට පහළින් පස සෝදායමක් නිරීක්ෂණය වී ඇත. එබැවින් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය අදත් වසා තැබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. නව කැලණි පාලම ඉදිකිරීම හේතුවෙන් මාර්ගයේ වසා තැබීම පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දීමක් සිදු කරයි. ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලිගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස ලබන 14 වෙනිදා පෙරවරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා තැබේ. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී විමසන්න ඔබ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂිත පුහුණු ආයතනය සහ පාඨමාලාව ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වේ. LVQ සහතිකයක් ලබා දීමට ප්‍රතිත්නය ලබා තිබේද යන්න දැනගන්න. ඔබේ මුදල්, කාලය, මහන්සිය අපතේ නොහරින්න. ව්‍යාජ පුහුණු ආයතනවලට නොරැවටෙන්න. විමසන්න www.tvec.gov.lk වෙබ් අඩවියෙන් වෘත්තීය මාර්ග උපදේශන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්. මේ පණිවුඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. විදෙස් පුවත් මියන්මාර් හමුදා අධිකරණය ඇමරිකානු මාධ්‍යවේදී ඩැනි ඩෙෆ්ස්නත් හට වසර 11ක සිර දඬුවමක් නියම කරයි. ඔහු සංක්‍රමණික නීති කඩකිරීම ඇතුළු චෝදනා ගණනාවකට වැරදිකරු විය. හමුදා රාජ්‍යය පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කිරීමටද ඔහු ක්‍රියා කර ඇතැයි එම අධිකරණය තීරණය කළේය. ප්‍රධාන චෝදනාවලට අමතරව තවත් අතිරේක චෝදනා දෙකකටද මේ වන විට ඔහු මුහුණ දී සිටී. ඒ පිළිබඳ නඩු විභාගය ලබන 16 වෙනිදා ආරම්භ වේ. ඉන්දියාව නිපද වූ කොවැක්සින් එන්නත 78.7ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ලැන්සෙට් සංග්‍රහව කළ සමීක්ෂණයකින් හෙළිවේ. මේ වන විට මෙන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද ලැබී ඇත. ඉකුත් වසරේ සිට මේ දක්වා නයිජීරියාවේ බන්ධනාගාරවලින් 5000කට ආසන්න සිරකරුවන් පිරිසක් පලා ගොස් ඇතැයි එරට රාජ්‍යය කියයි. ඉන් 3900කට ආසන්න පිරිසක් තවමත් අල්ලා ගැනීමට නොහැකි වී ඇත. එරට බන්ධනාගාරවලට සන්නද්ධ කණ්ඩායම් වලින් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල වේ. මේ වන විට එරට බන්ධනාගාරවල 70000කට ආසන්න සිරකරුවෝ පිරිසක් සිටිති. මෑතකදී මැනිකේ මගේ හිතේ ගීතයෙන් ජාත්‍යන්තර ජනප්‍රියත්වයක් දිනාගත යොහානි ද සිල්වාගේ Moving On ලෙස නම් කර ඇති නවතම ගීතය Red Bull Recordings නමින් ලෝපුරා රසික ප්‍රජාව වෙත නිකුත් කර ඇත. මේ අදාළ ආයතනය මෙරට කලාකරුවෙකු කෙරෙහි තබන දැවැන්තතම ගෝලීය පියවර වේ. එබැවින්ම ශ්‍රී ලංකේ කලාකරුවෙකු Red Bull ආයතනයක් සමග නිර්මාණයක් එලි දැක් වූ පළමු අවස්ථාවද වේ. එම ගීතයේ වීඩියෝවද නිකුත් කර ඇත.
රෙඩ් බුල් ලේබල් යටතේ මේ වසරේදී ගෝලීය ගායක ගායිකාවන් රැසක් ගීත නිකුත් කර ඇති අතර මෙම ගීතය එම සමාගම යටතේ නිකුත් වූ අලුත්ම ගීතය වීමද විශේෂත්වයකි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. අයවැයෙන් මාර්ග සංවර්ධනයට වෙන් කළ මුදලට අමතරව තවත් රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇත. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 500කි. ගම සමග පිළිසඳර ග්‍රාමීය වැඩසටහන වෙනුවෙන් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 30 බැගින් වෙන් කරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වෙනුවෙන් සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 40ක් වෙන් කර ඇත. සංවර්ධන කටයුතු වෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3,375කි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනය සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 1928. ක්‍රීඩා පුවත්. और විස ලෝක කුසලන ක්‍රිකට් තරඟාවලියේ තරඟ විනිසුරුවන සහ තරඟ තීරක නම් කෙරේ. ඒ අනුව තරඟ තීරකවරයා වන්නේ රංජන් මඩුගල්ලේ විනිසුරුවන් ලෙසද නම් කරන ඇත්තේ කුමාර් ධර්මසේන, මාරියස් එරස්මුස්, රිචඩ් කෙටල්බරෝ සහ මිතින් මෙනන් නම් කර ඇත. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට තෝරාග නොගත් ක්‍රීඩකින් 10 දෙනෙකු සම්බන්ධයෙන් සලකා බලන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ කණ්ඩායම් හිමිකරුවන්ට දැනුම් දී ඇත. ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකින් 2 දෙනෙකුද එක් කරගත හැකිය. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනුද් බහනුක, සදීර සමරවික්‍රම, අසන් පියංජන් සහ ශිරාන් ප්‍රනන්දු එම ක්‍රීඩකයෝ වෙති. කෙසේ වුවත් එවරස්ට් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදීද දස්කම් දෙකූ සහන් ආරච්චිගේ ඊට ඇතුළත් වී නොමැත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. මහනුවර නගරයේ ප්‍රථම බහුසංකීර්ණ චිත්‍රපට ශාලාව අද විවෘත කෙරිණි. ඒ කැන්ඩි සිටි ගොඩනැගිල්ලේ පිහිටා තිබේ. සිනමා ශාලා 3කින් යුත් මෙහි මෙරට ප්‍රථම වතාවට ලේසර් ප්‍රොජෙක්ටර් භාවිතා කෙරේ. ශ්‍රවණ තාක්ෂණයද ඉතා හෙළය. සතිය දිනවල දිනකට තෙවරක් සහ සති අන්ත දිනවල දිනකට සිව්වතාවක් චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. මේ වන විට මහනුවර නගර සීමාවේ සියලු චිත්‍රපට ශාලා වසා දමා තිබෙන අතර අද විවෘත කෙරුණු මෙය සිනමාලෝලින්ට විශේෂ අත්දැකීමක් වනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හරහා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කොම්පොස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබා දීමට රාජ්‍ය සූදානම් වෙයි. එමෙන්ම නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කාබනික වගාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන්ද යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති ආකාරය දක්නට ලැබිණි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගිහින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ.
මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. දකුණු අන්දමන් දූපත් ආශ්‍රිතව යළිත් අඩුපීඩන කලාපයක් බලාපොරොත්තු වන බව කාලගුණ වංශය සඳහන් කරයි. එම නිසා දෙවෙනිට නැගෙනහිර වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු යෙදීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාත්‍ර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකල්ල උපදිශ්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයම් පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. දෙවෙන හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළංද ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. ප්‍රවර්තන කිරීමට යලි සිරස්තල. ජනතාවට බරක් නොවන නිෂ්පාදන ආර්ථිකයේ දියුණු කෙරෙන අයවැයක් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම ජනවාරි සිට. ගුරු විදුහල්පති වැටුප් බිෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක්. පාසල් වෑන් රථ රියදුරන්ට පෞද්ගලික බස් රථ හිමියන්ට සහන. අයවැය ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කිරීම ගම සමග පිළිසඳරක් වැඩසටහනට. කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කර ගොවින් ආරක්ෂා කිරීමට නව අන්පනත්. රාජ්‍ය සේවකින් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කෙරේ. බැඳුම් කර සිද්ධි විමර්ශනයට ත්‍රිපුද්ගල කොමිසමක්. ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල අවුරුදු 2ක් පුරා. දුම්බැටි මිල ඉහළට. ඇමරිකානු මාධ්‍යවේදියෙකුට මියන්මාර් හමුදා අධිකරණයෙන් වසර 11ක සිරදඬුවමක්. 2020 ලොකුසලා අවසන් මහතරංගයේ නිලධාරී මඩුල්ල නම් කෙරේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්ති මෙන් සමත්යි.